समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सङ्घमुक्तं धम्मस्सवण कालो अयं बद्धन्ता धम्मस्सवण कालो अयं बद्धन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තවද අසරණ සරණ වූ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහලු භික්ෂු කෙනෙකුන් වහන්සේ අරඹයා මේ ජාතකය දක්වන ලදහ. ඒ කෙසේද යත් මහලු භික්ෂු කෙනෙකුන් වහන්සේ එක් සාමණේර කෙනෙකුන් වහන්සේත් එක්ව විහාරයක වාසය කරනසේක්. සාමණේරයන් වහන්සේ මරා තලා නොඑක් ගහට මහලු භික්ෂූන් වහන්සේ කරන්නා ඉවසාගත නොහි සිවුරු හැර සාමණේරයන් වහන්සේ ගිහිගෙට පලා ගියසේක. මහලු භික්ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේට වාසය කළ නොහි දෙවනිව යාඥව නොඑක් දෑකියා මහන කරවාගෙන පළමු සේම නොඑක් ගහට කරනසින් සිවුරු හැර ගිහිව වාසය කරන කල්හි ධම්සභාවේ රැස්සු සංඝයා වහන්සේ අසවල් මහලු භික්ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේට නොඑක් ගහට කරන හින් සිවුරු හැරපුයයි. සිවුරෙහි සිටිනා කල එක්ව වාසයත් කළ නොහැති.
උන්හැර වාසයක් කළ නොහැති මේනියාව කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කතාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් නසා මහණෙනි දැන් මතු නොවේ පළමුත් කියන මහලු භික්ෂුහොත් සාමණේරයොත් දෙන්න එක්ව වාසය කළ නොහැති උයින් හැර වාසයත් කළ නොහැත්තේ යයි වදාරා ඒ කෙසේද යයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත්දක්වා වදාළසේක ඒ කෙසේද යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රංජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ විකුණන වෙළඳව උපන්සේක එසමයෙහි බරණැස් නුවර අහිගුණ්ඩික නම් බ්‍රාහ්මණයෙක් වඳුරෙකු වඩා සරපයින් නටවා ජීවත් වන්නේය බරණැස් නුවර උත්සව කෙලියක් දවසක අහිගුණ්ඩික බ්‍රාහ්මණ වඳුරා විවෙළඳානං සමීපය රඳවා තෙමේ උත්සව කෙලිනට ගිය තැනැත්තේ සද්දවසක් රඳාය වඳුරා තමා වැඩූ තැනත්තාහෙන් දැඟ ළඟට ආය අහිගුණ්ඩික බ්‍රාහ්මණ වඳුරා මරා බැඳලීය වඳුරා බැම්ම කඩාගෙන අඹ ගසට නැංගේය අහිගුණ්ඩික බ්‍රාහ්මණ නිදා පිබිදා වඳුරා නොදක ගස උඩ බලා ගස උඩ ඉඳ අඹ කන්නා වූ වඳුර දැකමු සිත්ගෙන බස් කියා පාත බාවාගෙන අල්වා ගැනීමි සිතා ගස මුල සිට කියන්නේ යහපත් නුමුණක් නැති වානරයාණෙනි මාම දූ කෙලි කෙල පැරද පියාමි මට අඹ කැනකුත් අරගෙන මා කරා එවයි කිය එවිට වානරයා කියන්නේ තෙපි කුමක් කියවුද වඳුරන්ගේත් යහපත් මුහුණු ඇත්ද තොපි සිත්ගෙන කියන බස් මම නොදනින්ද තෝ ව්‍යාජ කියා මා ළඟට ගෙන්නාගෙන
අල්වා ගන්ට කරන උපාය මම දනිම් මාගේ ස්වාමියා කියායයි සිතා තොප කරා ගොස් උනපත්තෙන් පාර කීපයක් ගසා කළ ගහට තව දක්වා මා සිත ඇත තොප මට රාජ්‍යයක් දෙමි කීවත් තොප ළඟට මා එන්නේ නැතයි කියා ගස අත්ත අගට පලා ගියයි වදාරා මේ අයිකුන්ටික ජාතකය නිමවා වදාළසේක එසමයෙහි වානරයානම් මේ සාමණේරය අහිගුන්ටික බ්‍රාහ්මණනම් මහලු භික්ෂුය වී වෙළඳව උපන්නේ නම් බුදු මම්මයයි වදාළසේක. පින්වත් සත්පුරුෂයනි, 550 ජාතක පොත කියන්නේ බෞද්ධ අපේ බොහෝ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච සම්භාවනීය ග්‍රන්ථයක්. සිංහල සාහිත්‍යයට කුරුණෑගල යුගයේදී 550 ජාතක පොත නමින් රචනා වුණු මේ ගෞරවාන්විත කෘතිය අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර බෝසත් අවදියේ උන්වහන්සේ ඉපදුණු භවයන් පිළිබඳ ඒ නොයෙක් අවදීන් පිළිබඳව උන්වහන්සේගේ ජීවිත තොරතුරු දක්වන කතා රාශියක එකතුවක්. කුරුණෑගල යුගයේ මේ ග්‍රන්ථය රචනා කළ පාලි භාෂාවෙන් ජාතක පොත රචනා වෙලා තිබුණු බවට සාක්ෂි තියෙනවා. පාලි ජාතක අට කතාව කියලා හඳුන්වන්නේ ග්‍රන්ථය. පාලි ජාතක අට කතාවේ තිබුණු පාලි භාෂාවෙන් ලියවුණු ජාතක කතා එකතු කරලා ඒ ජාතක කතා සම්පින්ඩණය කරලා කුරුණෑගල යුගයේ සකස් වුණු ග්‍රන්ථයක් තමයි මේ 550 ජාතක පොත. පොතේ නාම මාත්‍රයෙන්ම කතන්දර 550ක් කියන අර්ථය තිබුණා. ජාතක කතා 547ක් මෙහි අන්තර්ගත වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පෙර භවයන් වල ඉපදිලා දසපාරමිතා සම්පූර්ණ කරන කාලේ ලෝකයට තමාට යහපත පිණිස කටයුතු කරපු ආකාරය මේ හැම ජාතක කතාවකින්ම ඉස්මතු වෙලා පේනවා. ජාතක කතාවන් නිරීක්ෂණය කරනකොට මේ හැම ජාතක කතාවෙම පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අතීත කතාව, වර්තමාන කතාව සහ සමුදානය. හැම කතාවක්ම වර්තමාන කතාවක් මූලික කරගෙන යම් සිදුවීමක් මූලික කරගෙන ඒ සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඒකට උදාහරණ සපයමින් අතීත කතාවක් ඉදිරිපත් කරනවා. අතීතයේ තමන් වහන්සේගේ ජාතක කතාවක් ඉදිරිපත් කරමින් උපදේශයන් ලබා දීම මේ 550 ජාතක පොතේ ජාතක කතා වලින් අපිට පේනවා. අවසානයේ පූර්වාපර සංදි ගලපල ඒ භවයන් වල ඉපදිලා හිටපු අය අද කවුද කියන එක පැහැදිලි කරලා ඒ ජාතක කතාවෙන් අපිට ලබා දෙන ආදර්ශය පෙන්වන්න කරනවා. එහෙනම් ජීවිතේ සකස් කරගෙන යනකොට ඒ ජීවිතේ සකස් කරගන්න ඊටාම වටිනා උපදේශ රාශියක් තියෙන ග්‍රන්ථයක් හැටියට 550 ජාතක පොත අපිට හඳුන්වන්නට පුළුවන්. 550 ජාතක පොතේ එන අහිගුන්ටික ජාතකයේ නමින් හඳුන්වන ජාතක කතාව තමයි මම පෙර ඔබට දේශනා කළේ. ඒ දේශනා කළ ජාතක කතාවේ දේශනා කරන්න හේතු වෙච්ච වර්තමාන කතාව තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ
මහලු භික්ෂූන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ මහලු භික්ෂූන් වහන්සේ ආරම්භය තමයි මේ ජාතකයේ දේශනා කළේ. උන්වහන්සේ වැඩ හිටියේ පන්සලක එක පුංචි හාමුදුරු කෙනෙකුත් එක්ක, සාමණේරයන් වහන්සේ නමක් එක්ක. උන්වහන්සේ සාමණේරයන් වහන්සේ පමණයි මේ විහාරස්ථානයේ වැඩ හිටියේ. හැබැයි මේ මහලු භික්ෂූන් වහන්සේ බොහෝ හිරිහැර තාඩන පීඩන කළා අර පුංචි හාමුදුරුවන්ට. මේ හිරිහැර දරා ගන්න බැරි වෙච්ච තැන මේ හාමුදුරුවෝ සිවුරු අතහැරලා ගිහි ගෙදරට යනවා. ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ නැතුව මේ මහලු භික්ෂුන් වහන්සේට ඉන්න අපහසු වුණා. තමන් සමග මේ විහාරස්ථානයේ වැඩ හිටියේ එච්චරයි. උන්වහන්සේත් අද ගිහිල්ලා. ඒ නිසා ආපහු උන්වහන්සේ එකතු කරගෙන එන්න උන්වහන්සේ හොයාගෙන යනවා මේ තරුණයාව දැන්. ගිහිල්ලා නොඑක් දේවල් කියලා යාඥා කරලා ඉල්ලීම් කරලා ආපහු තමන්ගේ අතින් එහෙම වැරදි සිද්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා මේ තරුණයාව ආපහු අරගෙන ඇවිල්ලා පන්සලේ මහාන කරනවා. හැබැයි ආපහු දවස් දෙකක් යනකොට අර එදා තිබුණු තාඩන පීඩන හිරිහැර ආපහු එල්ලෙන්න පටන් ගත්තා. මේක දරා ගන්න බැරි වුණාම දෙවෙනි වතාවටත් මේ සාමණේර හාමුදුරුවෝ සිවුරු අතහැරලා ගිහි ගෙදරට යනවා. මේ සිද්ධිය ස්වාමීන් වහන්සේලාට ආරංචි වෙලා හාමුදුරුවන් වහන්සේලා මේක කතා කර කර ඉන්නවා ධර්ම සභා මණ්ඩපේ. අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපේට වඩිනකොට ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මම ඉන්න පෙර ඔබ මොකද්ද කතා කර කර හිටියේ? ස්වාමීන් වහන්සේලා හැමෝම එකතු වෙලා අපේ බුදුහාමුදුරුවන්ට අර කතාව විස්තර කරනවා. කතාව අහගෙන ඉන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේලාට ඔය මහලු භික්ෂුවත් ඒ වගේම ඔය සාමණේරයන් වහන්සේ මේ භවයේ විතරක් නෙමෙයි ඔහොම විරසක වුණේ. දෙන්නට දෙන්න නැතුව බෑ. හැබැයි දෙන්නට එකට ඉන්නත් බෑ. ඒක මේ භවයේ විතරක් නෙවෙයි සිද්ධ වුණේ පෙර භවයන් වලත් සිද්ධ වුණා කියලා ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය කරනකොට මේ ධර්ම සභා මණ්ඩපයේ හිටපු අනෙක් හාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. අනේ ස්වාමීනි අපිට කතාව කියලා දෙන්න. අපි මේ කතාව දන්නේ නැහැ. අපි ආසයි කතාව අහගන්න කැමතියි කියලා ප්‍රකාශ කරනවා, ඉල්ලීමක් කරනවා. මේ ආරාධනාව ලැබුණාට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ ඒ අතීත කතාව මෙන්න මේ විදිහට කියලා දෙනවා. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝසතාණන් වහන්සේ වී විකුණන වෙලෙන්දෙක් වෙලා ඉපදුනා මේ බරණැස් නුවර. ඒ කාලෙම බරණැස් නුවර අහිගුණ්ඩික නම් බ්‍රාහ්මණයෙක්, අහිගුණ්ඩික කියන නමින් හඳුන්වන බ්‍රාහ්මණයෙක් වඳුරෙකු වඩා වඳුරෙක් හදනවා, පෝෂණය කරනවා. ඒ වගේම සර්පයින් නටවා ජීවත් වෙනවා. ඔහු සර්පයින්, වඳුරන් ආදී සත්තු අරගෙන ඔවුන් හීලෑ කරගෙන ඔවුන් නටවලා ඔවුන් ප්‍රදර්ශනය කරලා ඒ ලැබෙන මුදලින් තමයි ජීවත් වෙන්නේ. බරණැස් නුවර උත්සව කෙලියක් දවසක අහිගුණ්ඩික බ්‍රාහ්මණ වඳුරා වී වෙළෙන්දානම් සමීපේ රඳවා මේ අහිගුණ්ඩික බ්‍රාහ්මණයා බරණැස් නුවර තිබ්බා දින ගණනාවක් පුරා පවත්වන ලොකු උත්සවයක්. එයාට ඕන වුණා මේ උත්සවයට යන්න. නමුත් මේ වඳුරාවත් අරගෙන යන්න විදිහක් නැහැ. ඕව පෝෂණය කරන්නත් ඕන. ඒ නිසා අපේ බෝසත් වී වෙළෙන්ද ළඟ මේ වඳුරව නවත්තලා එයාව තියලා බාර දීලා මෙයා යනවා මේ උත්සවයට. උත්සවයට ගිහිල්ලා දින 7ක් පුරාවටම මේ උත්සවයේ ක්‍රීඩා කරලා සෙල්ලම් කරලා තමන් අරගෙන ගියපු මුදලුත් අවසන් වුණාට පස්සේ මේ බ්‍රාහ්මණයා එනවා වී වෙළෙන්ද ළඟට තමන්ගේ වඳුරව ආපහු අරගෙන යන්න. වඳුරා තමා වැඩූ තැනත්තාහෙන් දැක ළඟට ආය. වඳුරාට හරි සතුටක් දැනුණා තමන්ගේ ස්වාමියා එනවා දැක්කහම. ඒ නිසා දුවගෙන වේගයෙන් ආව පැනගෙන ළඟට. පැනගෙන ළඟට ආපු ගමන් මේ අහිගුණ්ඩිකයාට මේ බ්‍රාහ්මණයාට වඳුරත් එක්ක ලොකු කේන්තියක් ආවා. ආපු ගමන් ඇඟට පැන්න. ඒ නිසා ඔහුට දැඩිසේ පහර දුන්නා. වේගයෙන් පහරක් එල්ල කරා. හයියෙන් පහරක් එල්ල කරපු හින්දා හයියෙන් පහරක් එල්ල කරලා මේ වඳුරව ගහක තියලා බැන්දා. මේ අබ ගහේ බැඳලා දානවා. බැඳලා දාලා ඔහු පැත්තකට වෙලා ටිකක් නිදාගත්ත මහන්සියෙන්ද.
වඳුරත් ඒ වෙලාවේ කොහොම හරි අර බැම්ම ලිහාගෙන අඹ ගහට නැග්ගා. ඇහැරිලා බලනවා අහිගුන්ටික බ්‍රාහ්මණය වඳුර නැහැ පේන්නේ. ඔහු දකිනවා ගහ උඩ අඹ ගෙඩියක් කකා ඉන්න වඳුරව. තමන් පහර දුන්නු නිසා මේ වඳුරා තමන්ව අතහැරලා ගහ උඩට නැග්ගා කියලා දැන් බමුණට තේරෙනවා. ඔහුව ළඟට ගෙන්න ගන්න ඕන. ඒකට ඔහුව සිත සතුටු වෙන විදිහට කතා කරලා චාටු බස් කියලා කොහොම හරි ඔහුව ගෙන්න ගන්න දැන් මේ බමුණට හිතෙනවා. මේ බ්‍රාහ්මණයා කල්පනා කරලා වඳුරට කතා කරලා කියනවා ඔබේ මූණ හරි ලස්සනයි. ඔබ තරම් ලස්සන කෙනෙක් අපි දැකලා නැහැ කවදාකවත්. මම බොහෝම මහන්සියෙන් ආවේ. ඒ මහන්සිය නිසා තමයි ඔබට මේ විදිහට හිරිහැරයක් වුනේ. ආපහු ඔබට මගෙන් හිරිහැරයක් සිද්ධ වෙන්නේ නැහැ. මා ළඟට එන්න කියලා ප්‍රකාශයක් කරනවා. මේක අහගෙන ඉන්න වඳුර හොඳ ලස්සන උත්තරයක් දෙනවා. මේ බ්‍රාහ්මණයාට කියනවා උඹ හදන්නේ මාව රවට්ටන්න. වඳුර කවද්ද ලස්සන උනේ? වඳුරෙක් කවදාකවත් ලස්සනයි කියලා කවුරුත් කියනවා අහලා තියෙනවද? ලස්සන වඳුරෙක් යනවා කියලා කවුරුත් කියලා නැහැ. ඔබ මාව රවට්ටලා ආපහු මට තාඩන පීඩන කරන්න තමයි මේ මාව අල්ල ගන්න හදන්නේ කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් නොඑක් චාටු බස් කියලා නොඑක් දේවල් කරලා ඇවිටිලි කරලා වඳුරව අල්ල ගන්න හැදුවා. වඳුර ඈතින් ඈතට ගහෙන් ගහට පැනලා කැලෑවට ගියා. මේ කතාව බුදුහාමුදුරුවෝ කියලා දීලා භික්ෂුන් වහන්සේලාට පූර්වාපර සංදි ගලපලා දෙනවා. ඒ කාලේ වානරයාව ඉපදිලා තියෙන්නේ මේ සිවුරු වැල්ලගේ පුංචි සාමණේරයන් වහන්සේ. අර අහිගුන්ටික බ්‍රාහ්මණයා වෙලා ඉපදුනා කියලා කියන්නේ අර මහා භික්ෂුන් වහන්සේ. ප්‍රඥාවන්ත වී වෙලෙන්දා වෙලා ඉපදෙන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. මේ විදිහට මේ අහිගුන්ටික ජාතකයේ බුදුහාමුදුරුවෝ නිමවනවා. දේශනා කළ අවසන් කරනවා. මේ දේශනාවේ අපිට පැහැදිලි කරලා දෙනවා. අපි සමාජයක ජීවත් වෙනකොට අපි එකිනෙකා එක්ක ගැටිලා ජීවත් වෙන්නේ. අපිට නොඑක් සම්බන්ධතා තියෙනවා. නොඑක් සම්බන්ධතා එක්කයි අපි මේ ජීවිතය ගත කරන්නේ. එතකොට සම්බන්ධතා එක්ක නොඑක් ආකාරයේ සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නකොට බොහොම විශ්වාසනීය මිනිස්සෙක් හැටියට අපි ජීවත් වෙන්න ඕන. බොරුවෙන් වංචාවෙන් තවත් කෙනෙකුට හිරිහැර කරලා ඒ කෙනාව ළඟ තියාගෙන ලබන සතුට බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. සමාජයක ජීවත් වෙනකොට අපි නොඑක් සම්බන්ධතා ගොඩනගා ගන්නවා. සමාජයේ කුඩාම ඒකකයේ වෙන පවුල කියන සම්බන්ධතාවය ගොඩ නැගෙනකොට ඒ පවුල කියන ඒකකයේ තුල අඹුසැමියන් කියන සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. දවසක ඒ දෙන්න දෙමව්පියෝ කියන තැනටපත් වෙනවා. දෙමව්පියන් දූ දරුවන් කියන සම්බන්ධය ඊට පස්සේ ගොඩ නැගෙනවා. අපි සමාජයේ ජීවත් වෙනකොට අධ්‍යාපනය ලබනවා. ගුරුවරු ශිෂ්‍යයෝ කියන සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි අපි යම් රැකියාවන් කරනකොට ස්වාමි සේවක කියන සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා. සමාජය අපි ප්‍රිය කරනම සම්බන්ධතාවය තමයි අපේ යහළු මිත්‍ර සම්බන්ධතාව. එතකොට යහළුවන් යෙහෙලියන් අපිට හම්බ වෙනවා. ඒ සම්බන්ධතාවයත් අපි ගොඩ නගා ගන්නවා. ගිහි පැවිදි සම්බන්ධතාව ගොඩ නගාගෙන ආගමික ජීවිතත් අපි ගත කරනවා. එතකොට අපි මේ ජීවිත කාලය තුල නොඑක් සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. ඒ ගොඩනගා ගන්න සම්බන්ධතා නිවැරදිව පවත්වා ගන්න නම් අපි එකිනෙකා හොඳින් අවබෝධ කර ගන්න ඕන. එකිනෙකාට අපි කෙරෙහි විශ්වාසය ගොඩනගෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ සම සීල, සම ශ්‍රද්ධා, සම ත්‍යාග, සම ප්‍රඥා. මේ ගුණයන්ගෙන් පිරිච්ච දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම් ඒ ජීවිතය හරි ලස්සනයි. ගැටලු නැහැ, හිරිහැර පීඩාවක් නැහැ, හිත අමනාපකම් නැහැ. බිඳුණු හිත් වලින් නෙමෙයි හරි සතුටින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. මොකද දෙන්නටම තියෙන සම ශ්‍රද්ධාවක්. දෙන්නම තුල තියෙන හොඳ හික්මීමක්, සමාන හික්මීමක්, සීලයක්. ඒ දෙන්නම වැරදි අඩුපාඩු ඉවත් කරලා හොඳ ගුණ ධර්ම වලින් ජීවත් වෙනවා. ඒ වගේම තමයි හොඳ පරිත්‍යාගශීලී අදහස් දෙන්නටම සමානව තියෙනවා. ඒ වගේම තමයි යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන්, ඇත්ත ඇත්තසටියෙන් දකින්න පුළුවන්. හරි දේ මොකද්ද, වැරද්ද මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව උන්ට සමානව තියෙනවා. මෙහෙම සමානව මේ ගුණධර්ම තියෙනකොට ඒ අතර ගැටලු හරි අඩුයි. ඇයි? ඕන් එකිනෙකාව අවබෝධ කරගෙන. එකිනෙකා හොඳට අවබෝධ කරගත්තාම ගැටලු ප්‍රශ්න බොහොම ඉක්මනින් නිරාකරණය කරගන්න පුළුවන්. අපිට සමාජයේ
නොයෙක් හත කම්පා කරන ගැටලු හමු වෙන්නේ, ප්‍රශ්න හමු වෙන්නේ, ඛේදවාචක හමු වෙන්නේ ඔවුන් තේරුම් ගන්න බැරි නිසා. අතින් අතට අල්ලගෙන විවාහ වුණාට හිත මිතුරුකම් ගොඩනගා ගත්තට තමන්ගේ ජීවිතේ හැමදේම කතා කරන්න පුළුවන් සම්බන්ධතා ඇති කරගත්තට ඔවුන් කෙරෙහි විශ්වාසයෙන් ප්‍රියශීලීව තව පුද්ගලයෙකුගේ යහපත වෙනුවෙන් කටයුතු නොකරන තා කාලය ඒ සම්බන්ධතා රසවත් වෙන්නේ නැහැ, ලස්සන වෙන්නේ නැහැ. ඒ නිසා හැම සම්බන්ධයක්ම අපි නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වා ගන්න ඕන. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ ටිකක්. සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන යනකොට ඒ සම්බන්ධතා ලස්සන වෙන්න මේ ගුණධර්ම ඉතාම වැදගත්. මෙත්තාව කියලා කිව්වේ හිත මිතුරු බව. අපි හැමෝටම සමාන මෛත්‍රියක් පතුරවන්න ඕන, හිතවත් බවක් පතුරවන්න ඕන. ලෝකේ හැමෝටම ආදරෙන් කරුණාවෙන් කටයුතු කරන්න ඕන. කරුණා ගුණය කියලා කියන්නේ විපතකටපත් වෙච්ච, කරදරයකටපත් වෙච්ච, පීඩාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් දැක්කහම හිත අනුකම්පාශීලී කෙනෙක් වෙන්න ඕන අපි. එයා කෙරෙහි හිත උණු වෙලා එයා වෙනුවෙන් යමක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි වටා ඉන්න බොහෝ දෙනෙකුට අපෙන් උදව් උපකාර අවශ්‍යයි. ඒ උදව් උපකාර අවශ්‍ය තැනදී අපි ඒ අයට පිහිටක් වෙන්න ඕන. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි මෙලොව ජීවත් වෙන සතා සිව්පාවට පවා අපි අපේ හිතවත් බව, කාරුණික බව පතුරවන්නට ඕන. අපි තුල ඒ කරුණාවේ ගුණ සුවඳ පැතිරෙනකොට ඔවුන් අප ළඟ රැඳෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මුදිතාව කියලා කියන්නේ තවත් කෙනෙක්ගේ දියුණුව දැක්කහම ඒ දියුණුව දැකලා ඊර්ෂ්‍යා නොකර සතුටු වෙන එක. ඔබට පුළුවන් නම් ඔබ ඇසුරු කරන අයට ඒ අයගේ දියුණුවට උදව් කරන්න. ඒ අය දියුණුවටපත් වෙනකොට ඒක දැකලා සන්තෝෂ වෙන්න. ඔබ තුල මුදිතා ගුණය තියෙනවා. එහෙම ගුණය තියෙන කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට හිංසාවක් කරන්න, ඒ කෙනාව පරාජය කරන්න, ඒ කෙනාගේ දියුණුව නැති කරන්න එයාට සිතින්වත් ශාප කරන්නේ නැහැ. හැම වෙලාවෙම මුදිතාවෙන් යුක්තව එයාට සුබ පතනවා, තවත් ඉහළට යන්න, ඉදිරියට යන්න. ඒ වගේම තමයි උපේක්ෂා ගුණය කියලා කියන්නේ හැම දිනාටම සමානව සලකනවා. වෙන් කරලා හඳුනා ගන්න නැතුව, වෙන් කරලා අල්ලා ගන්න නැතුව ජීවිතේ හමු වෙන හැම දිනාටම එක සමානව සලකන්න පුළුවන් නම් ඒක උතුම් ගුණයක්. ඒ නිසා අපි ජීවත් වෙනකොට මේ ගුණ ධර්ම අපි පෝෂණය කරගන්න ඕන ජීවිතේට. එහෙම වුණාම අපේ සම්බන්ධතා නිවැරදි වෙනවා. යුතුයකම් ටික අපි ඉටු කරන්නට ඕන. එකිනෙකා කෙරෙහි ගෞරවය දක්වන්නට ඕන. අපි තවත් කෙනෙකුට ගරුත්වය ලබා දෙනකොට සමාජයෙන් ඉබේම අපිටත් ගරුත්වය ලබා දෙනවා. අපි සමාජයට අයහපත කරනකොට සමාජයෙන් අපිට ලැබෙන්නේ අයහපතමයි. හරියට කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා ඒ කැඩපතට hina වෙලා බලනකොට අපිට ප්‍රතිබිම්බේ පේන්නේ සිනහ වෙච්ච මූණක්. හැබැයි තරහෙන් වෛරයෙන් අපි ඒක දිහා බැලුවොත් ආපහු අපිට දකින්න ලැබෙන්නේ තරහ වෛරයේ පිරිච්ච මූණක්. එහෙනම් සමාජයට අපි යමක් දෙනවද ඒ දෙන දේම ආපහු අපිට ලැබෙනවා. අපි ඒක තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් අරගෙන අපි ක්‍රියාත්මක වෙන ආකාරය සකස් කර ගන්නට ඕන. හැම වෙලාවෙම මෛත්‍රී සහගත සිතුවිලි වලින් ලෝකෙ දිහා බලන්න, මිනිස්සු දිහා බලන්න. බැඳීමක් ඇති වුණාම ඒ බැඳීම ශක්තිමත් කරගන්න. එතන විශ්වාසය, පොරොන්දු මේ දේවල් රැක ගන්න. එහෙම වුණාම අඬදබර වලින් පිරිච්ච පෞල් ජීවිත හරි විශ්වාසයේ නැතුව ජීවිත හානි කර ගන්න තැනට පැමිණෙන ගැටුම් හරි හැම තැනකම තැන් වලට වෙලා දුක් විඳින මිනිස්සු හරි අපිට දකින්නට නොලැබේවි. ඒ නිසා මතක තියාගන්න ඕන අපේ ජීවිතය අපිට බොහෝ දෙනා හම්බ වේවි. හැබැයි හම්බෙන්න සියලු දෙනා අපිට රෝස මලක් අරගෙන යහපතම ප්‍රාර්ථනා කරගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. සමහර වෙලට හමු වෙන කෙනා හරියට හඳුනාගත්තේ නැත්තම් එයාගේ වචනයට රැවටිලා, එයාගේ බාහිර පෙනුමට රැවටිලා අපි එයාට රැවටුනොත් එහෙම සමහර විට අපේ ජීවිත නැවත ගොඩ ගන්න බැරි මට්ටමටම විනාශ වෙලා යන්න පුළුවන්. අද ගොඩක් තරුණ ජීවිතේ මට්ටමට විනාශ වෙලා යනවා. ලස්සන මල් පුකුරක් තෑග්ගක් අරගෙන ළඟට එන තරුණයා තරුණිය සමහර විට ඔයාලගේ සමස්ත ජීවිතේම විනාශ කරලා දානවා, අපායට ඇදලා දානවා. ඒ අපායට ඇදලා දාන්නේ, විනාශ කරන්නේ ඔබ එයාට රැවටුනේ බාහිර රූපයට, වචනයට විතරයි. එයාගේ ගුණවත් භාවයේ, එයාගේ චරිත ලක්ෂණ අපි හඳුනාගත්තේ නැහැ. හොඳින් ඇසුරු කරලා අවබෝධ කරගත්තේ නැහැ. එහෙම වුණාම අපේ ජීවිතේ වරදින තැන් වැඩි. ඒ නිසා පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ පුද්ගලයාගේ ස්වභාවයත් අපි හඳුනා ගන්න ඕන. එයාගේ ගුණවත් බව, එයාගේ නුගුණ හඳුනා ගන්න ඕන.
හඳුනගෙන ඒ වගේ ඉවත් වෙන්න හැම වෙලාවෙම මහන්සි ගන්න ඕන. දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම් සමාන වූ ගුණධර්ම තියාගෙන ජීවිතය ගත කරන්න ඕන. එතකොට ඒ ජීවිත හරි ලස්සනයි. සුන්දරව ගලාගෙන යනවා. නිවන දක්වා යන ගමනේ මේ ලෞකික ජීවිතයේ නිකම් විඳවන ජීවිතයක් බවට අපි පත් කරගන්න අවශ්‍ය නැහැ. ඒ ජීවිතයත් සතුටෙන් ලෞකිකත්වයේ තුල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි මිනිසුන් හඳුනාගෙන ඒ වගේම තමයි මිනිසුන්ට යහපත කරන හොඳ මිනිස්සෙක් වෙලා අපි ජීවිතය ගත කරන්නට ඕන. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ අහිගුණ්ඩික ජාතකයේදී කියලා දෙන්නේ පුද්ගලයෙක් එක්ක ඉන්නකොට ඒ අය රවට්ටලා ඒ අයට තාඩන පීඩන කරලා ඒ දෙන්න අතර අසමගිය ඇති කරගත්තාම ඒ දෙන්න නොගැලපෙන චරිත වෙනවා. නොගැලපෙන චරිත ආපහු එකතු වුණාම ආපහු ගැටලු විතරයි ඇති වෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි චරිත නොගැලපෙනවා නම් ඒ අය වෙන් වෙලා යන එක. ගැලපෙන චරිත අපිට ජීවිතේ හමු වේවි. හැබැයි ඒ ගැලපෙන චරිතත් එක්ක ජීවත් වෙනකොටත් අපි අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න ඕන. විශ්වාසයෙන් යුක්තව ජීවත් වෙන්න ඕන. තව කෙනෙක්ගේ හිත නොරිද්දන විදිහට ගෞරවාන්විත ගරුත්වය ලබා දෙමින් ජීවත් වෙන්නට ඕන. ඒ නිසා ඔබ මේ උතුම් පොසොන්පුර 15ක් බොහෝ දවසේ ධර්මරාජ විද්‍යාලය මූලික කරගෙන පොසොන් සඳ කිරණින් ආලෝකමත් වුණු මේ ශ්‍රී ලංකා ද්වීපයට ආශිර්වාද කරන ගම සද්ධර්මයේ තුලින් ජාතක පොත් වහන්සේ තුලින් ඔබේ ජීවිතයට යමක් එකතු කර ගන්නටයි මහන්සි වුණේ. ඒ නිසා මතක තියාගන්න තනිව හුදකලා නොවුණු අපි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. හැම වෙලාවෙම ඇසුරු කරන අයට අපි කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ගරුත්වය ලබන්න, ගරුත්වයෙන් ජීවත් වෙන්න, ඔබේ ගරුත්වය රැක ගන්න. කිසි කෙනෙක් වංචාවෙන්, කපටිකමෙන් මුලා කරලා එයාලගේ ජීවිත විනාශ කරන්නට එපා. ඒක මහා පාපයක්, අකුසලයක්. සසර ගමනේ ඔබේ ජීවිතවලට ඒවා විපාක ලැබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබ හැමදෙනාම මේ කියලා දුන්නු ජාතක කතාවක් ඒ සාරාංශගත කරුණු ජීවිතයට එකතු කරගන්න. ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය බෞද්ධ ශිෂ්‍ය සංගමයක් මූලිකත්වයේ අරගෙන ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උපදේශයන් අරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයන් ලබාගෙන මේ සිදු කරන්නා වූ උතුම් පොසොන් පොහොය දවස නිමිති කරගෙන සිද්ධ කරන උතුම් සීලාදී ධර්මදේශනාමය ආදී භාවනාමය ආදී උතුම් පින්කම් ඔබේ ජීවිතය යහපත් කර ගන්නට හැමදාම සන්තෝෂයෙන් සතුටෙන් ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය කරන මඟ පාදා ගන්නට ඔබට ශක්තියක් වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණයත් උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් මේ රට පැවතින ලෝකේ පුරා පවතින ඒ වසංගත තත්වයන් වලින් ඔබව ආරක්ෂා කර දෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. පින්වත් ඔබ අපි හැම දිනාම ප්‍රාර්ථනා කරන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපිට දායාද කළ උතුම් බුදුදහමත් එක්ක ජීවත් වෙන අපි අපේ එකම පරමාර්ථය නිවන කියන පරමාර්ථය කරගන්නවා. එහෙනම් මේ උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්බලයන් අපිට පාරමිතාවක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට සමස්ත ලෝවාසී සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් යහපතක් වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ. හැම
හැම දිනාටම තෙරුවන් සරණයි.